2016 අධ්‍යාපන අමාත්‍යාංශය අපොස උසස් පෙළ ප්‍රකාරක සම්මන්ත්‍රණයේ ප්‍රශ්නය. පළවෙනි එක 1958 අංක 1 දරන කුඹුරු පනතේ මූලික පරමාර්ථය වුණේ කුමක්ද කියන එක. කුඹුරු ඉඩම් ගොඩ කිරීම වැළැක්වීම, අඳුගොවියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ගොවි මහතකෝ සතුව තබාගත හැකි උපරිම ඉඩම් ප්‍රමාණය තීරණය කිරීම, කුඹුරු ඉඩම් වලට වාරිචල බෙදා හැරීමේ කටයුතු පාලනය කිරීම, කුඹුරු ඉඩම් සඳහා ආරක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම. මේ දේවල් වලින් 58 කුඹුරු පනතේ මූලික පරමාර්ථය උනේ ඔබ දන්නවා ඒක අපි පාඩම් කරලම තියාගන්න ඕනේ අඳගොවි අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. ඊළඟට ශාක පස් මගින් පසෙන් අවශෝෂණය කරගන්න දීතික මූලද්‍රව්‍ය පමණක් අඩංගු වර්ණය වන්නේ මොනවාද? අපි ප්‍රාථමික මූලද්‍රව්‍ය සහ ද්විතීක මූලද්‍රව්‍ය කියලා මූලද්‍රව්‍ය වර්ග දෙකක් හඳුන්වනවා. එතකොට කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කාබන් අවශෝෂණය කරගන්නේ කාබන් ඩයොක්සයිඩ් විදිහට පසෙන් සහ වායු ගොඩෙන් දෙකෙන් පුරවන හයිඩ්‍රජන් ජලය විදිහට අවශෝෂණය කර ගන්නවා ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන ආකාර දෙකෙන්ම අවශෝෂණය කර ගන්න පුළුවන්. ඊළඟට NPK මූලද්‍රව්‍ය ගත්තොත් ඒවා ජලයේ දිවලා ප්‍රධාන පෝෂක විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට කැල්සියම් මැග්නීසියම් සහ සල්ෆර් යකඩ කොපර් සහ සිංක් නයිට්‍රජන් කැල්සියම් සහ මැග්නීසියම් මේවා තමයි ප්‍රධාන වර්ණ වෙන්නේ. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්න දිහා බලමු. තක්කාලි එළවලු රතු පැහැයට හේතු වන වර්ණකය වනුයේ තක්කාලි එළවලු රතු පැහැයට හේතු වන වර්ණකය වෙන්නේ කැරොටින්, සන්තොෆෙල්, කාමසීන්, ඇන්තෝසයනින්, ලයිකෝෆීන්. මේ වයින් අපි හොඳටම දන්න වර්ණක තුන තමයි කැරොටින්, සැන්තොෆෙල් සහ ඇන්තෝසයනින්. ඔබ දන්නවා මධ්‍ය pH අගේ මත තමයි ඇන්තෝසයනින් වර්ණකවල වර්ණ වෙනස් වෙන්නේ. විශේෂයෙන්ම මේ වර්ණ වලින් මොකක්ද ඇත්තටම රතු පාටට හේතු වෙන්නේ? ඔබ දන්නවා කැරට් වල කැරොටින් වර්ණකය තිබෙනවා. ඊළඟට ඇන්තෝසයනින් තිබෙනවා, ලයිකෝෆීන් තිබෙනවා, කාමසීන් තියෙනවා. මෙතනදී ඇත්තටම ලයිකෝෆීන් තමයි තක්කාලි වල රතු පැහැයට හේතු වෙන වර්ණකය බවටපත් වෙන්නේ. ඊළඟට හතරවෙනි එක අවම හරිතාගාර වායු ප්‍රමාණයක් නිකුත් කරන ක්‍රියාවක් වන්නේ. ඔබ දන්නවා හරිතාගාර ආචරණය පිළිබඳව අපි කතා කරනවා කාබන් ඩයොක්සයිඩ් සහ අනිකුත් හරිතාගාර වායුන් වල ක්‍රියාකාරීත්වය නිසා හරිතාගාර වායු කුලයේ අධික ලෙස සාන්ද්‍රණය වීම නිසා මෙන්න මේ කියන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට අවම හරිතාගාර වායු ප්‍රමාණයක් නිකුත් කරන ක්‍රියාවක් වන්නේ සූක්ෂම ක්‍රමයට ගොවිපළ සතුන් නැති කිරීම. ඔබ දන්නවා ගවයින් නිසා මීතේන් වායුව පරිසරයට නිදහස් වෙනවා. එතකොට සූක්ෂම ක්‍රමයට ගොවිපළ සතුන් නැති කිරීම කියන එක ටිකක් අපි තියමු. ඊළඟට වගුරු බිම් වල වී වගා කිරීමයි. වගුරු බිම් වලත් ඔබ දන්නවා හරිතාගාර වායු අර H2S වගේ වායු නිෂ්පාදනය වෙනවා. ඩීසල් භාවිතයෙන් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමය. එතනදී කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. ජල විදුලි බලය උත්පාදනය කිරීමය. ජල විදුලියේදී ඔබ දන්නවා එවන්දක් සිද්ධ වන්නේ නැහැ. ජෛව ස්කන්ධ දහනයේ ශක්තිය නිපදවී කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. ඒක උත්තරේ වෙන්නේ ජල විදුලි බලය නිෂ්පාදනය කිරීමේදී. ජල විදුලියේදී වෙන්නේ අතරම ඉහළ පීඩනයක තියෙන ජලය ඒ හරහා වේලක් බැඳලා අධික පීඩනයකින් යුක්තව ලබා දෙන ටර්බයින් කරකැවීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. එතකොට උත්තරේ වෙන්නේ හතරවෙනි එක. පහ ජෛව කෘෂිකාර්මික ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේ. දෙමුහුම් ප්‍රභේද වගා කිරීම A, රසායනික පොහොර භාවිතය C, පරිබෝධනාශක භාවිතය B, මිශ්‍ර භෝග වගාව D, පාරම්පරික වී ප්‍රභේද බහුල වගා කිරීම E. මේ වගේ හරිත විප්‍රභේදී භාවිත කර ඇත්තේ. අපි දන්නවා නෝමන් බෝලොක් කියන විද්‍යාඥයා ඒ ඇති කරපු හරිත විප්‍රභේය ඔය කෘෂිකර්මයේදී අපි දන්නවා දෙමුහුම් වී ප්‍රභේද තමයි දෙමුහුම් තෙරින් ප්‍රභේද භාවිත වුණා. ඒ වන දැන් පාවිච්චි කරන මේ දෙමුහුම් ප්‍රභේද දැන් තියෙන කෘෂිකර්මයේ තමයි අතරම හරිත විප්‍රභේය කෘෂිකර්මය කියන්නේ. එතකොට ඒකෙදි දෙමුහුම් ප්‍රභේද පාවිච්චි වෙනවා. පරිබෝධනාශක භාවිතය කියන එකත් හරි. රසායනික පොහොර භාවිතය කියන එක හරි. මිශ්‍ර භෝග වගාව කියන එක අපි තියමු. පාරම්පරික වී ප්‍රභේද බහුල වගා කිරීම. එතකොට ඔබ දන්නා පාරම්පරික වී ප්‍රභේද බහුල වගා වෙන්නේ නැහැ දැන් තියෙන කෘෂිකර්මයේදී. ඊළඟට මිශ්‍ර භෝග වගාව කියන එකට වඩා බොහෝලාවට අපි දන්නවා ඒක භෝග වගාව පද්ධතිය තමයි මෙතනදී තියෙන්නේ. එතකොට හරිත විප්‍රභේද භාවිත කරලා තියෙන්නේ දැන් ගොඩක් වෙලාවට අපි පොල් නම් පොල් තේ නම් තේ රබර් නම් රබර් තේ වී නම් වී ගොඩක් වෙලාවට ඒක භෝග වගාව ප්‍රවර්ධනය වෙන්නේ. අතීතයේදී නම්
හීන් වගාව ඔය ලංකාවේ තිබුණු සම්ප්‍රදායික වගා ක්‍රමයක්. ඒ වගේද වෙන්නේ භෝග කීපයක් එකට එකම ක්ෂේත්‍රයක වගා කිරීමේ ක්‍රියාවලිය. එතකොට A, B සහ C උත්තරේ 1. A, B සහ C උත්තරේ 1 යන පස්වෙනි ප්‍රශ්නට උත්තරේ 1. ඊළඟට පසක් ආම්ලික තත්ත්වයට පත්වීමට හේතුවක් වන්නේ. ඔබ දන්නවා ආම්ලික තව කෙනෙක් කියන්නේ ආම්ලික පසක pH අගය 6.5ට අඩුයි. විශේෂයෙන්ම හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ ඍණ පාංශු ද්‍රාවණයේ තිබෙන හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ ඍණ ලඝු වර්ගය තමයි අපි පාංශු pH අගය විතර හඳුන්වන්නේ. පසක් ආම්ලික තත්ත්වයට පත්වීමට හේතුවක් වන්නේ අධික උෂ්ණත්වය නිසා පසෙන් ජලය වාෂ්පීකරණය වීම. ඔබ දන්නවා ඒකද ඇත්තට වෙන්නේ ලවණතාව. ඔබ දන්නවා ඔයගොල්ලෝ දන්න කාරණාවක් තමයි වැස්ස අඩු කාලෙට වැස්ස ලැබෙන කාලෙට වර්ෂා ජලය මේ පසොත්සේ ඇතුළට ශරණය වෙනවා. එතකොට ඒ තියෙන ලවණ හිම දිය වෙලා ගිහිල්ලා පහළ ස්තර වලට එකතු වෙනවා. නැවත අධික පෑමක් තියෙනකොට ඒවා පොළොව මත පිට එකතු වෙනවා. විශේෂයෙන්ම අඩු වැස්සක් සහ අධික වාෂ්පීකරණයක් තියෙන ප්‍රදේශවල තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ලවණතාව අධික පසක තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට ඒක උත්තරේ නෙමෙයි. ඊළඟට 2 පහත් බිම් වල පසේ ජල වහනය දුර්වල වීමයි. ජල වහනය දුර්වලයි වෙනවා කියලා කියන්නේ පස වතුරේ ජලය රැඳෙනවා. එතකොට ඇත්තටම පසක් කොහොමද සිද්ධ වෙන්නේ? කියන එක අපි හිතන්න ඕනේ. එතකොට ජල වහනය දුර්වල නම් පස වතුරේ ජලය රැඳෙනවා. ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. පල් වෙනවා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ වායු නිෂ්පාදනය වන තනක් බරපත් වෙනවා. ඒක අපි ටිකක් තියමු. ඊළඟට අධික වාෂ්පීකරණය නිසා නොගැඹුරු භූගත ජලය පස මදුරු පිටට පැමිණීම වේ. ඕකත් අර කතාවම තමයි. ඒකට ඒකත් ආම්ලික වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. අධික වර්ෂාපතනයේ හේතුවෙන් බාෂ්පකායන සේදී යාම වේ. ඒක තමයි හරියන්නේ. සෝඩියම් ලවණ සහිත වාර ජලය අඛණ්ඩ වේදීමත් නෙවෙයි. ඒකෙන්ද වෙන්නේ ඇත්තටම ලවණතාව ඇතිවීම. යනවා අධික වර්ෂාපතන නිසා ඔබ දන්නවා කඳු බෑවුම් වල කඳු මුදුන් වල ඒ පස්සට කඳු මුදුන් වල වනාන්තර එලිපෙහෙල කරනකොට අර භාෂ්මිකයන වර්ෂා ජලයේ දී වෙලා වෘත්ති ඔස්සේ පහළට එනවා. එතකොට පහළ පස් ආම්ලික වෙනවා, ඉහළ පස් බාෂ්පික වෙනවා. ඒකට ආම්ලික වීමට හේතුවක් තමයි අධික වාෂ්පාපතන හේතුවෙන් බාෂ්පිකයන සේදී යාම. එතකොට උත්තරේ වෙන්නේ 4. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ පස පෙරලීම හේතුවෙන් වෙනස් වන භෞතික ගුණාංග වන්නේ පස පෙරලීම. ඒ කියන්නේ බිම් සකස් කිරීම ඔබ දන්නවා පස පෙරලීම කැටපොඩි කිරීම පාති සෑදීම ප්‍රාථමික බිම් සකසීම ද්විතීයික බිම් සකසීම කියන අපි පියවර වලට යනකොට මේ පශ්චාත් බිම් සකසීම මූලික බිම් සකසීම බිම් සකසීම ගැන අපි කතා කරනවානේ. මූලික බිම් සකසීම පශ්චාත් බිම් සකසීම මේ වගේ දේවල් ගැන කතා කරනවා. ඊළඟට ආවම බිම් සකසීම ශුන්‍ය බිම් සකසීම එහෙම විදිහට අපි බිම් සැකසීම් බෙදනවා. මෙතනදී පස පෙරලීම හේතුවෙන් වෙනස් වෙන පාර්ශ්ව භෞතික ගුණාංගය වන්නේ වයනය සහ ව්‍යුහය. ඔබ දන්නවා වයනය වෙනස් කරන්න බෑ. ව්‍යුහය වෙනස් වෙනවා. ව්‍යුහය කියලා කියන්නේ පසේ තියෙන වැලිමෙට්‍ර උන්වඩ අංශු පිළිලා තියෙන ආකාරයේ බැඳුම්කාරක වගින් බෙදලා ඒක වෙනස් වෙනවා. පස තද වෙලා තියෙන බිම් සකස් කරන්න කලින් බිම් සකස් කරාට පස්සේ පස ලිහිල් වෙලා ඔය කියන කාරණේ සිද්ධ වෙනවා. ඒක යහපත් එකක් වෙනවා. ඊළඟට කියනවා එතකොට වයනය වෙනස් වෙන්නේ නැහැ. වයනය කියන්නේ වයනය ලේසිනේ වෙනස් කරන්න. පස්සේ තියෙන වැලිමෙට්‍ර උන්වඩ අංශුවල සාපේක්ෂ ප්‍රතිශතය වෙනස් වෙන්නේ. වැලි කොච්චර තියෙනවද මැටි කොච්චර තියෙනවද රොන්මඩ කොච්චර තියෙනවද කියන කාරණේ වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට කියනවා සවිවරතාව සහ වයනය වේ. එතනත් වයන තියෙන නිසා අපිට වයන අතරින්නවා සවිවරතාව වෙනස් වෙනවා. සවිවරතාව සහ සත්‍ය ඝනත්වය වේ. සවිවරතාවය සහ දෘශ්‍ය ඝනත්වය වේ. අපි දන්නවා පාංශු ඝනද්‍රව්‍යයන්ගේ ස්කන්ධයේ පසේ මුළු පරිමාණය බෙදුවට පස්සේ තමයි දෘශ්‍ය ඝනත්වය එන්නේ. පාංශු ඝනද්‍රව්‍යයන්ගේ ස්කන්ධයේ පාංශු ඝනද්‍රව්‍යයන්ගේ ස්කන්ධයේ පාංශු ඝනද්‍රව්‍යයන්ගේ පරිමාණය බෙදුවට පස්සේ තමයි සත්‍ය ඝනත්වය එන්නේ. දෘශ්‍ය ඝනත්වය වෙනස් වෙනවා. මොකද පසේ පරිමාණ වෙනස් නිසා. නමුත් පාංශු ඝනද්‍රව්‍යයන්ගේ පරිමාව, ඒ කියන්නේ පසේ තියෙන වැලිමැටි රොන්මඩ අංශ වල පරිමාව වෙනස් වෙන්නේ නැහැ ලේසියෙන්. පරිමාව වෙනස් වෙන්නේ වැලිමැටි රොන්මඩ අංශ වල. ඒක සත්‍ය ඝනත්වය කියන කාරණේ වෙනස් වෙන්නේ නැහැ. පස පෙරලීම නිසා සත්‍ය ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. සවිවරතාව වෙනස් වෙනවා. දෘශ්‍ය ඝනත්වය වෙනස් වෙනවා. ඒක උත්තරේ වෙන්නේ 4. පස්වෙනි වර්ණයේ සත්‍ය ඝනත්වය දෘශ්‍ය ඝනත්වය දෙක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ දෘශ්‍ය ඝනත්වය පමණයි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ මිරිස් ශාකයක මේරු පත්‍රවල දාර කහ මිරිස් ශාකයක මේරු පත්‍රවල දාර කහ පැහැති වී මිරිස් ශාකයක මේරු පත්‍රයක දාර කහ පැහැති වී පසුව දුමුරු පහත්
වෙවි. මේ දාර තමයි කහ පාට වෙන්නේ. පස්සේ දුඹුරු පාට වෙලා අවසානයේ පිලිසුණු ස්වභාවයක් ගෙන තිබුණි. මෙය පෝෂක උණතාවක් ලෙස හඳුනාගත්තේ නම් එම උණතාව සඳහා යෙදීමට සුදුසු පොහොර වර්ගය වන්නේ. එතකොට ඔබ දැනගත යුතුයි බොහෝ වෙලාවට මේ කෘෂි විද්‍යාව විජී විද්‍යාවට වඩා වෙනස්. ගොඩක් වෙලාවට මේ එකම ප්‍රශ්න දැන් අපි කලින් අහපු 7 වෙනි ප්‍රශ්නේ තියෙන එක අවස්ථා ගණනාවක අහලා තිනවා. එතකොට කෙටි ප්‍රශ්න පවා අපිට පුළුවන් මේ ගොඩ දාගන්න අපේ භාෂාවෙන් කිව්වොත් මේ පාස් පේපර් කරලා ඒක ජීව විද්‍යාවේදී රසායන විද්‍යාවේදී ඒක කරන්න අමාරු. නමුත් ඒ විදිහටම නමුත් මේක ඒ විදිහටම අහනවා. දැන් මිරිෂාගයක මේරු පත්‍රවල දාර කහ පාට වෙලා පත්‍රේ කොලේ දාරේ කහ පාටලා පස්සේ දුඹුරු පාටලා පිච්චිලා ගියා. මේ පෝෂක උණතාවක් ලෙස හඳුනාගත්තේ නම් එම උණතාව සඳහා යෙදීමට සුදුසු පොහොර වර්ගය වන්නේ. දාර කහ පාට වෙලා දුඹුරු පාට වෙලා පිච්චිලා ගියා. එතකොට ඔබ දන්නවා මේක වෙන්නේ ඇත්තටම මේ ප්‍රශ්නේ වෙන්නේ අපි දන්නවා පොටෑසියම් උණතාවයකදී තමයි ඔයකින් ප්‍රශ්නේ වෙන්නේ. ඒ කියන්නේ දාර කහ පාටලා පිච්චිලා යන එක වෙන්නේ පොටෑසියම් උණතාවයේදී. ඒකට උත්තරේ වෙන්නේ මියුරේට් පොටෑෂ්. ඒ කියන්නේ පොටෑසියම් ලබා දෙන පොහොර. කීසරයිට් නෙමෙයි ඇමෝනියම් සල්ෆේට් වල තියෙන නයිට්‍රජන්, යූරියා වල තියෙන නයිට්‍රජන්, C1H2 සාන්ද්‍ර සුපර්ෆොස්ෆේට් කියන්නේ ෆොස්ෆරස් පොහොර. කීසරයිට් උත් නෙමෙයි මියුරේට් පොටෑෂ්. ඊළඟ 9 වෙනි ප්‍රශ්නේ පහත රූපයේ දැක්වුණේ අතිරික්ත ජලයේ ක්ෂේත්‍ර නිවත් කිරීම සඳහා මේ ප්‍රශ්නේ අවස්ථා කිහිපයක අහලා තිබෙනවා. ක්ෂේත්‍ර නිවත් කිරීම සඳහා සැලසුම් කළ කාණු පද්ධතියක්. මෙතකොට මේක මොකක්ද? ABC මොකක්ද? මේ තියෙන ඇත්තටම මොන ක්‍රමයේද කියලා අපි හොඳටම දන්නවා. මාළු කට්ටක ආකාරයේ ප්‍රමාණයෙන් මැදින් ප්‍රධාන කාරව දාලා දෙපැත්තෙන් පාර්ශ්ව කාණු දාන හෙරින් බෝන් ක්‍රමයේදී. එතකොට හෙරින් බෝන් ක්‍රමය කියලා තියෙන උත්තර දෙකයි 1 සහ 4. එතකොට ඒකෙන් ප්‍රධාන කාණුව 4 එකේ දෙකේම තියෙන ප්‍රධාන කාණුව B කියලා කියන්නේ මොකක්ද? C කියන්නේ මොකක්ද? මෙන්න මේක තමයි අපි හොයන්නට අවශ්‍ය වෙන කාරණාව බවට පත් වෙන්නේ 9 වෙනි ප්‍රශ්නට අදාළව. හෙරින් බෝන් ක්‍රමය ඒ කියන්නේ ප්‍රධාන කාණුව දන්නවා. B කියලා කියන්නේ පාර්ශ්වික කාණුව. එතකොට දෙවෙනි උත්තරේ ගන්න බෑ. හතරවෙනි උත්තරේ ගන්න බෑ. පළවෙනි උත්තරේ තමයි එන්නේ. 3 වගා කළ භෝගය. ඒක හරිය සරල දෙයක්. අර කාණු දෙක අතර තිත් දක්වලා තියෙන එක. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ තවාන් සඳහා පෝෂක සැපීමේදී වඩා සුසු වන්නේ. තවාන් සඳහා පෝෂක සැපීමේදී ඔබ දන්නවා තවාණක් කියලා කියන්නේ භෝග ශාකයක මුල් අවස්ථාවේදී අවශ්‍ය පෝෂක ලබා දීම සඳහා තමයි අපි තවාන් දාන්නේ. තවාන් සඳහා පෝෂක සැපීමේදී වඩා සුසු වන්නේ කාබන් පොහොර කණිකා තැරිතර වැළලීමයි. තවාන් වලදී ඔබ දන්නවා තවාණක ඕක අපිට කරන්න ලේසි නෑ. තවාන් වල දැන් අපි බහුවාර්ෂික භෝගන ඔය දෙක කරන්න පුළුවන්. නමුත් තවාන් අතර එහෙම වලලීම් කරන්න බෑ. මොකද තවාණක ළඟින් අපි මේ පැල හිටවල තියෙනවා. බීජ ඉහළ තියෙනවා. එතකොට ඔය දෙතන කරන්න බෑ. තවාන් පේලි අතරට පොහොර දීමයි තවාන් පේලි අතරට පොහොර දීම කියන එකත් එච්චරම ලේසි වැඩක් නෙමෙයි. මොකද දැන් අපි තවාණක අපි බීජ දැම්මොත් එහෙම බීජ පැපුරුවොත් එහෙම තැන් වලට ආක්‍රමණාත්මක විහිළු නිසා ඊළඟට කියන්නේ දියර පොහොරක් ලෙස යෙදීමයි. ඒක අපි තියමු. ඊළඟට පලිබොදනාශක සමග මිශ්‍ර කර පොහොර යෙදීමයි. ඒකත් ඇත්තට කළ හැකි. තවාන් පෙළ ගැලවීමට දින දෙකකට පෙර ජලයේ දී කර පොහොර යෙදීමයි. සාමාන්‍යයෙන් ඒක තේරුමක් නැති වැඩක් නේද? දැන් ගලවනවා නම් අද හෙට අනිද්දා ගලවනවා නම් අද පොරේ තුල තේරුමක් නෑ. ඔබ දන්නවා පොර ජලයේදී වෙලා ශාස්ත්‍රීය සාගරයට උරා ගන්න ලොකු කාලයක් ගන්නවා. ඒක තේරුමක් නෑ. යනුව තියර පොරක සිදීම තමයි අතරම ලේසි වෙන්නේ. පත්‍ර හරහා අවශෝෂණය කරගන්න යනවා උත්තරේ අංක 3. ඊළඟට පහත සටහන් 1 මතු පිට පසත් 2 ගැඹුරු පසත් 3 ලෙස ශාකත් දක්වා ඇති අතර ඊතලය මගින් ජලයේ ගමන් මඟ පෙන්නුම් කරයි. පහත සටහනේ 1
මතු එක කියන්නේ මතු පිට පස්. දෙක කියලා කියන්නේ ගැඹුරු පස. 3 කියන්නේ ශාක. ඒකට මේ තින් ජලයේ ගමන් වග කරන ඊතලයේ ඒ වතුර යන්නේ කොහෙද කියන එක. එතකොට ඉහ සඳහා සම්බන්ධ අතරින් අපදාවයේ ගැඹුරු වැස්සීම සහ අපදාව සහ ගැඹුරු වැස්සීම දක්වා ඇත්තේ. දැන් ඒ පළවෙනි උත්තරේ ඒවල එක කියලා කියන්නේ මතු පිට පසින් ඔදන්න දැන් මතු පිට පසින් පහළට ගැඹුරු පසට යනවා. ඒක ඇවිදිලා අපදාවයක් නෙවෙයි. පිළිවෙලින් දක්වද්ද මුලින්ම තියෙන්න ඕනේ අපදාවය. එතකොට පළවෙනි උත්තරේ තියෙන්නේ B සහ E කියලා. ඒ තියෙන උත්තරයක් බැලුවොත් එහෙම ඒ තියෙන උත්තරයක් එකක්වත් නැහැ. ඒ උත්තරය අයින් කරන්න පුළුවන්. ඊළඟට B කියන උත්තරේ මුලින්ම තියෙන්න ඕනේ අපදාවය කියන එක. ඒ කියන්නේ B ගත්තොත් එහෙම B වල මොකද්ද තියෙන්නේ? එක කියන්නේ මතු පිටපස්ස B කියලා දෙක කියලා කියන්නේ ගැඹුරු පස. ඒකට මතු පිටපස්සේ ඉඳලා ගැඹුරු පසට ජලය යනවා. යන්න ඕනේ. නමුත් ඊතලයේ තියෙන වෙන කොහෙවත් එතකොට ජලය යන්නේ දැන් මේ බලන්න B කියලා කියන්නේ ඒකේ එක කියන්නේ මතු පිටපස දෙක කියන්නේ ගැඹුරු පස. එතකොට මේ කියන්නේ සාමාන්‍ය පසක් ගත්තොත් ඔය තියෙන පස. හැබැයි මතු පිට ඉඳලා ගැඹුරට යන්නේ නැහැ. මතු පිට පස දිගේ යනවා. එහෙනම් B කියලා කියන්නේ මතු පිට අවදාව තමයි. මොකද මතු පිට අවදාව කියන්නේ පොළොව මතු පිටින් ජලය ගලාගෙන යනවා. එතකොට B කියන්නේ මතු පිට අවදාව තමයි. එතකොට B කියන්නේ මතු පිට අවදාව කියලා පළවෙනි උත්තරේ කියන්නේ පිළිවෙලින්නේ. අපදාවය සහ ගැඹුරු වැස්සීම පිළිවෙලින් දක්වන්නේ. ඒකට අවදාවය කියන එක B තමයි. B තියෙන උත්තර දෙකක් නෑ එකයි තියෙන්නේ. පළවෙනියට යනවා B සහ E. පළවෙනි එකේ එක තමයි උත්තරේ වෙන්නේ. 11 එක තමයි උත්තරේ වෙන්නේ B සහ E. E කියන්නේ ගැඹුරු වැස්සීම පොඩ පේනවා. එක උඩ දෙක යට ඒ විදිහට. ඊළඟට බද්ධ කිරීම සඳහා බද්ධ කිරීම හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහක් දැක්කේ. පරිණත ශාක එක අත්තක් අරගෙන ඒ කියන්නේ වාණිජ වටිනාකමෙන් වැඩි අංකුරයක් හරි රිකිල්ලක් හරි අරගෙන ඒකේ ගොඩක් වෙලාවට වල් දර්ශයට කැම්බියම් එකිනෙකට සම්බන්ධ විදිහට සම්බන්ධ කරලා නව ශාක ලබා ගැනීම තමයි අපි වර්ධක කිරීම කියන්නේ. ඒක වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්. ඒක කෘතිම වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්. ඒකේ මව ශාකයට සමාන ශාක ලබා ගන්න පුළුවන්. බොහෝ විට වැඩි අස්වනක් ලබා දෙන ශාක ඒ ශාකවල නවතාවෙන් යුතු අස්වන ලබා ගන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා. ඒක මුහුලේ භෝග වලට බොහෝලාවට මේක කරන්න හැකියාව තිබෙනවා. එතකොට ඒ කියන්නේ ඒ කියලා කියනවා බද්ධ කිරීමකදී ග්‍රාහකයේ සෑම විටම සක්‍රීය වර්ධක අවධියක තිබිය යුතුයි. ග්‍රාහකය සෑම විටම සක්‍රීය වර්ධක අවධියක තිබිය යුතුයි. ඔව්. ග්‍රාහකයේ සක්‍රීය වර්ධන අවධිය තියෙන්නත් ඕනේ. අනුජයත් එහෙමම තමයි. ඊළඟට කියනවා කැම්බියම් පටක එකිනෙකට ගැළපීම අත්‍යවශ්‍ය වේ. පැහැදිලි ලෙසම. මොකද කැම්බියම් කප් ඒ කියන්නේ මේ කැපුණු කැම්බියම් දෙක තමයි එකිනෙකට සම්බන්ධ වෙන්නේ. හරියට සම්බන්ධ වුනේ නැත්නම් බද්ධ අසංගතිය තුන කියලා ඔබ දන්නවා. ඊළඟට කියනවා එකම විෂ්කම්භයකින් යුත් ග්‍රාහකයක් සහ අනුජයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එකම විෂ්කම්භයකින් යුත් ග්‍රාහකයක් සහ අනුජයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණේ අපි අංකුර බද්ධයක ගත්තොත් එහෙනම් ඔය එකම විෂ්කම්භයෙන් තියෙන අනුජයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට කියනවා අංකුර බද්ධ සඳහා සුප්ත අංකුරයක් සහිත අංජ භාවිතය නොකළ සුදුසුය. අංකුර බද්ධ සඳහා සුප්ත අංකුරයක් සහිත අංජ භාවිතය සුදුසු නෑ. ඒ සක්‍රීය වර්ධන අවධියේ තියෙන අංජයක් තමයි පාවිච්චි කරනවා. යනවා ඒ සහ B. තමයි උත්තරේ වෙන්නේ. ඊළඟට 13 කිනක පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ. ඔබ දන්නවා කිනකයක් කියලා කියන්නේ කැලසක්ය මොකද්ද? විභේදනය නොවුණු සෛලකණුවක්. ඒක විභේදනයට ලක් වෙලා ඕනම දෙයක් වලට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කලල අපි හිතමු පටක රෝපණය එකක් තියෙනවා. පටක රෝපණයේදී අපි කිසියම් ශාක කොටසක් අරගෙන ඒකෙන් ඉස්සෙල්ලා සෛල බෝලයක් ගන්නවා. ඒකට තමයි කිනකය කියලා කියන්නේ. ඒ කිනකෙන් අපිට ඕනම තරම් දේවල් කරගන්න පුළුවන්. එතකොට විභේදනය වූ සෛල සමූහයක් කියන එක හරි. විභේදනය වූ සෛල සමූහයක් කියන එක වැරදි. විභේදනය නොවූ සෛල සමූහයක්. ඊළඟට කියනවා රෝපිතයක් සඳහා පටක ලබා ගත යුත්තේ ඩිම්බ හෝ පරාග සෛල වලින්
පමණීකයේ රෝපිත නෑ. ඔබ දන්න පත්‍ර කොටස් ගන්න පුළුවන් අපිට. පටක රෝපණයේදී පත්‍ර කොටස් අරගෙන ඒවයෙන් කෙනෙක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඩිම්බ ගන්නට පුළුවන් ඕනම තැනකින් ඒ ඕනම තැනකින් කියන්නේ ඒ ශාකයට ඇදලා පරීක්ෂණ කරලා ගැලපෙන කොටසක් තිබෙනවා. නමුත් ඩිම්බේ සහ මේ පරාග පමණක් නෙවෙයි. පරාග රෝපණය, ඩිම්බ රෝපණය, සෛල් ප්‍රාස රෝපණය, කල්ල වගාව බීජ විදිහට කල් රෝපණය කරන්න පුළුවන්. පත්‍ර වලින් කොටස් ගන්න පුළුවන්. ඒ අනුව ඊළඟට ලබා ගැනීමට කොටස් පටක ආලෝකයේ සාධස්ථානයක තැබීම අත්‍යවශ්‍ය වේ. ඒක කොහෙත්ම නැත. මේ ආලෝකයේ තැබීමට තියෙන ස්ථානයක අවශ්‍ය නැහැ. ලබා ගැනීමට අවශ්‍ය පටක අඳුරේ තැබීමෙන් නැවත කෙනෙක් නිපදීම සිදු වේ. පහම ශාක ක්ලෝන ලබාගත හැක. ඔන්නොම එතකොට දැන් ඇතරම ලබාගත් අවශ්‍ය මගින් ශාක ක්ලෝන ලබාගත හැක. ක්ලෝන ලබාගත හැක. ඔව් නමුත් යම් විකෘති ඇති වෙන්නට පුළුවන්. ලබාගෙන අවශ්‍ය පටක අඳුර තැබෙන නැවත කෙනෙක් නිපදීම සිදු වේ. ඊළඟට 14 වෙනි එක කෙවත්තක් සඳහා මූලික සැලැස්ම නිර්මාණය කිරීමේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු අංග දෙකක් වන්නේ. ඔය දැන් මේ කාරණා ගැන අත්‍තරම තිබුණේ පාලන සිලබස් එකේ ගෙවත්තක් සඳහා මූලික සැලැස්ම නිර්මාණය කිරීමේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු අංග දෙකක් වන්නේ මිදුල සහ අමුළුතැන් ගියාවට ප්‍රදේශයයි වගාව පවතින ප්‍රදේශය සහ එළු කොටුව ඒක අවශ්‍යම නැහැ කියලා ඔබ දන්නවා. මිදුල සහ ජල කරාමයේ කොහෙත්ම අවශ්‍ය නැහැ. මේක ඉතා සරල ප්‍රශ්නයක්. මත්ස්‍ය පොකුණක් අවශ්‍ය නැහැ අපිට ගෙවත්තක් හදන්න සහ මුල්තැන් ගේ ගැන අවධානය යොමු කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන කාරණාව නෙවෙයි. ඒ කියන්නේ අනිවාර්යෙන් මත්ස්‍ය පොකුණක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් ජල කරාමයක් තියෙන්න. ඒ කියන්නේ ජල කරාමය ගැන අනිවාර්යෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. ගෙමිදුලක නිසා, ගෙදරක නිසා වතුර ඕන ක්‍රමයකට ගන්න බෑ. මැද මිදුල සහ වගාව පවතින ප්‍රදේශ කියන එකත් අවශ්‍ය වෙන්නේ නැහැ. මිදුල සහ මුතන් ගියාවට ප්‍රදේශ උත්තර එක. ඊළඟට ගෙවතුමේ ප්‍රදේශයක උස කැපිටල් T ප්‍රමුඛ වන අතර T සිම්පල් T නිලින වේ. මේ මෙන්ඩලියන් ජෙනටික්ස් වල අපි කතා කරපු කාරණාව. ගෙවතුමේ ප්‍රදේශයේ ප්‍රභේදයක උස කැපිටල් T ප්‍රමුඛ වන අතර සිම්පල් T නිලින වේ. මේ ප්‍රභේදයේ නුමුහුම් ඔබ දන්නවා කැපිටල් T වෙන්න ඕනි. නුමුහුම් උස සහ නුමුහුම් මිටි. ඒ කියන්නේ කැපිටල් T සිම්පල් T. ශාක අතර දෙමුහුමෙන් ලැබෙන F1 ශාක ස්වපරාගණයෙන් ලැබුණු F1 පරම්පරාවේ තිබිය හැකි උස මිටි අනුශාක අනුපාතය. ඊළඟට 18 වෙනි එක ගැන අපි අවධානය යොමු කරමු. පැපල් මුදුපුල්ලි වෛරස් රෝගය ගැනත් අපි බලමු. ඒක වෛරස් රෝග කොහොමත් මේ කොවිඩ් මලකඩ රෝගයත් පසින් නෙවෙයිනේ. එතකොට හිටුමැරීම කෙලින්ම පසින් නැති වෙන රෝග තත්ත්වයක්. බැක්ටීරියා හිටුමැරීම ගැන අපි කතා කරා. බැක්ටීරියා හිටුමැරීම රෝගීද ඇත්තටම වෙන්නේ පස හරහා ඇති වෙන්නේ. දැන් අපි හිටුමැරීම රෝගේ බලන්න පුළුවන් හොඳට මේ අර ශාක කොටසක් අරගෙන වතුරට දැම්මොත් එහෙම අර සුදු දුමාරයක් වගේ එකක් පිට වෙනවා. ඒ කියන්නේ ඇත්තටම හිටුමැරීම රෝගය කියන එක පැහැදිලි. ඒ අනුව අනිත් රෝග වලට වඩා මේ අපිට පැහැදිලිවම මේ රෝගය පිළිබඳව අවධානය යොමු කරන්නට පුළුවන්. හෙමිලියා ස්ට්‍රාටික්ස් වගේ කියන දිලීරිය මගින් තමයි කොපීරස් රෝගය ඇති වෙන්නේ. එහෙම නැත්නම් කොප් මලකඩ රෝගය. එතකොට ඔය දන්නවා දිලීර වායුගලය හරහා වුණත් යන්නට පුළුවන්. මද පීතිම කියන්නේත් වෛරස් රෝගයක්. එතකොට ඒ වෙක්ටර්ස්ලා හරහා අතරමැද ජීවීන් හරහා යන හිටමැරීම රෝගය. එක්තරා නිර්මාංශ වගාවකදී පෝෂක ද්‍රාවණයේ අලුත් නොකිරීම නිසා pH අගය 5.5 දක්වා අඩු වී ඇති බව නිරීක්ෂණය කරන ලදී. එවන් තත්ත්වයකදී ශාකය මගින් අවම අවශෝෂණය කරගන්න මූලද්‍රව්‍ය වන්නේ කියන එක තමයි අහන ප්‍රශ්නේ වෙන්නේ. එතකොට pH වගේ 5.5
5 දක්වා අඩු වී ඇති බව නිරීක්ෂණය කරලා. ඒකට pH එක අඩු වෙනවා කියන්නේ ආම්ලික වෙනවා. ආම්ලික අවස්ථාවකදී වැඩිපුර උරාගන්නේ ආම්ලික අයන, හයිඩ්‍රජන් අයනය, ඒකම ඇලුමිනියම් යකඩ වගේ අයන. බාෂ්මික අවස්ථාවකදී වැඩිම උරාගන්නේ කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් වගේ සෝඩියම් වගේ අයන. එතකොට උදාසීන අවස්ථාවේදී නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන අයන වැඩිපුර අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට එක්තරා නිර්පාශ මෙතෙන්දී ඔබ කියන අලුත් නොකිරීම නිසා pH එකේ 5.5 දක්වා අඩු වුණා කියන ආම්ලික වුණා. ආම්ලික වලටදී වැඩි අඩුවෙන් අවශෝෂණය වෙන දේවල් වෙන්නේ. මැංගනස් නයිට්‍රජන් තියෙනවා. මැංගනස් යම් මට්ටමකින් අවශෝෂණය වෙනවා. ඊළඟට යකඩ සහ මැංගනස් දෙවන උත්තරේ යකඩ හොඳට අවශෝෂණය වෙනවා භාෂ්මික අවස්ථාවේදී ඒක උත්තරේ නෙමෙයි. මොලිබ්ඩෙනම් සහ පොටෑසියම් වලත් මොලිබ්ඩෙනම් පොටෑසියම් ගොඩක් වෙලාවට වැඩිපුර අවශෝෂණය වෙන්නේ උදාසීන අවස්ථාවේදී. නමුත් මොලිබ්ඩෙනම් ආම්ලික වලදී යම් මට්ටමකට අවශෝෂණය වෙනවා. ඊළඟට කැල්සියම් සහ මැග්නීසියම් මේවා භාෂ්මික අයන. ඊළඟට 5 නයිට්‍රජන් සහ යකඩ කියන්නේ ආම්ලික අයනයක්. 4 තියෙන කැල්සියම් සහ මැග්නීසියම් දෙකම භාෂ්මික අයන යනවා 18 4. ඊළඟට 19 LD50 අගය ඒකක වන්නේ. මොකක්ද දේහ LD50 අගය ඒකක වෙන්නේ? මොකක්ද LD50 අගය කියන කියලා එක ගැන අපි අවධානය යොමු කරන්න අවශ්‍යයි. කියන්නේ කිසියම් කෘමීන් ප්‍රමාණයකක ඒ කියන්නේ දේහ අවශෝෂණය කර ගැනීම කියන කාරණාව කිසියම් පළබෝධ ගහනක ඒ 50% විනාශ කරන්නට අවශ්‍ය වන අද රසායනික ද්‍රව්‍යයේ ක්‍රියාකාරී කාණ්ඩවල තියෙන මේ ස්කන්ධය තමයි අතරම ඔය LD50 කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට දේහ බර මිලිග්‍රෑම් එකක් ග්‍රෑම් වලින් බෙදන්නේ නැහැ. දේහ බරේ මිලිග්‍රෑම් එකකට ඒ කියන්නේ මිලිග්‍රෑම් කොච්චර ප්‍රමාණයක් අපි ගන්න මිලිග්‍රෑම් ප්‍රමාණයක් විනාශ කරන්න සතුන් මිලිග්‍රෑම් ප්‍රමාණයක් විනාශ කරන්න අදාළ රසායනික ද්‍රව්‍ය ක්‍රියාකාරී කාණ්ඩය කොච්චර අවශ්‍ය වෙනවද කියන එක තමයි එතනදී සඳහන් වෙන්නේ. ඒ අනුව දෙවෙනි උත්තරේ බොහෝ හරි එක තමයි හරියන්නේ. තුන්වෙනි එකේ තියෙන දේහබර ග්‍රෑම් ප්‍රමාණයකට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ග්‍රෑම් ප්‍රමාණයක් නෙවෙයි. හතරවෙනි උත්තරේ කියන්නේ කිලෝග්‍රෑම් උඩ ග්‍රෑම් යට. ඒ කියන්නේ ක්‍රුමීන් කිලෝග්‍රෑම් ප්‍රමාණයක් විනාශ කරන්න අවශ්‍ය ප්‍රමාණය නෙමෙයි. දේහබර මිලිග්‍රෑම් ප්‍රමාණයකට කිලෝ මිලිග්‍රෑම් තුන වෙනවා. දේහබර මිලිග්‍රෑම් කුමීන්ගේ දේහබරේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් විනාශ කරන්න අවශ්‍ය ක්‍රියාකාරී ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක්ද කියන කාරණාව තමයි LD50 විදිහට අපි හඳුන්වනු ලබන්නේ. ඔන්න ඔය කියන විදිහට අපිට ඔය කියන කාරණාවන් පිළිබඳව සලකා බලා ගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ අනුව ශ්වසන ද්‍රව්‍ය පිළිබඳව කියනකොට උමයි ඊළඟට වෙළඳපොළ දක්නට ලැබෙන ත්‍රිත්ව ලැමිනීකృత ඇසුරුම් තුල පවතින ද්‍රව කිරි පරිරක්ෂණය කර ඇත්තේ. ත්‍රිත්ව ලැමිනීකృత ඇසුරුම් තුල පවතින ද්‍රව කිරි පරිරක්ෂණය කළ ඇත්තේ. බැරි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමයටයි අපි දන්නවා ඒක කරන්නේ මොන කාර්යාවලියටද කියන එක සම්බන්ධයෙන්. ඒක කරන්නේ අඩු උෂ්ණත්ව දිගු කාල ක්‍රමයේ තියෙන පාශ්චරීකරණය කරපු කිරි ශීත වේලීමේ ක්‍රමය ඊළඟට අධිශීත කිරීමේ ක්‍රමය එහෙම නැහැ. ඒ දෙකම එහෙම නෙවෙයි තියෙන උපරිතාප ක්‍රමයට ලක් කරලා ත්‍රිත්ව ලැමිනීකృత ඇසුරුම් කරන ද්‍රව්‍යවල ඒ කිරි ගබඩා කරලා තියෙනවා. ඒවා එළියට අපිට තියාගන්නට පුළුවන්. ට්‍රිපල් ලැමිනේටඩ් විදිහට ඇසුරුම් කරලා තියෙන එක. යන ඔන්න ඔය කියන ක්‍රමවේදය පාවිච්චි වෙනවා. උපරිතාප ක්‍රමය කියන්නේ මොකක්ද කියන එකත් අපි කතා කරමු.